දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබෝමා නැන පහන පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අයිබෝන් සුබ දවසක් ඔබට අද සාර ප්‍රභාගිර අපි හැමෝටම ඊටාම වැදගත් මාතෘකාවක් ඔස්සේ පෙළකස්වන්නට අප බලාපොරොත්තු වෙනවා. භාෂාව කියලා කිව්වහම ඒක යම් රටක අනන්‍යතාවය විශේෂයෙන්ම මව් භාෂාව කියලා කිව්වහම අපිට තියෙනවා බොහොම සරල විරල ආකර්ෂණීය භාෂාවක්. මේ භාෂාව ලෝකයේ අනිකුත් භාෂාවන් එක්ක ගත්තහම අතිශයින්ම ලෙන්ගතු භාෂාවක්. අපේ භාෂාව අපි හඳුන්වන ඒක සාමාන්‍යයෙන් ඕනෙම ජාතියකට ඕනෙම රටකට මහු භාෂාව කියලා දෙයක් තියෙනවා. අපි සිංහල රටේ සිංහල මව් භාෂාව අපි කියනවා සිංහලන්ගේ මව් භාෂාව සිංහල කියලා. දෙමළගේ මව් භාෂාව අපි කියනවා දෙමළ කියලා. ඉංග්‍රීසියගේ මව් භාෂාව ඉංග්‍රීසි. මේ විදිහට ගත්තාම ලෝකයේ මව් භාෂාවන් අද වෙනකොට 7000කට ආසන්න ප්‍රමාණයක් තිබෙනවා. නමුත් මේ භාෂා ප්‍රමාණය අතරින් 50% පමණ මල භාෂා බවට පත් වෙනවා. සෑම සතියකටම වරක් මේ මල භාෂා අතරට මේ භාෂා අතරින් එක මව් භාෂාවක් එකතු වෙනවා. එතකොට ලෝකයේ සිංහල භාෂාව කතා කරන්නේ මේ ශ්‍රී ලාංකිකයන් වන අපේ. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ යන විදියට අපේ භාෂාවත් දවසක මල භාෂාවක් බවට පත් වේවිද? නෑ. ඒ නිසායි අපි අපේ භාෂාව රැකගත යුත්තේ. ඒ නිසායි අපි අපේ අනන්‍යතාව සුරක්ෂිත කර ඇති මේ අනර්ග ස්වර්ණමය මංජුසාව රැකගත යුතු වන්නේ. අද අපි කතා කරමු මේ එළඹෙන 21 වෙනිදාට අන්තර්ජාතික මව් භාෂා දිනය යෙදෙනවා. ඊට සමගාමීව අද අපි අපේ සාර ප්‍රභාගිර වැඩසටහන වෙන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මේ පිළිබඳව කතා කරනකොට ඊටාම මේ ගැන හොඳින්ම කතා කරන්න පුළුවන් සම්පත්දායකතුමාට මම ඉදිරියට ඇරයුම් කළා. රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා නීතිඥ ඩී කලන්සූරිය මැතිතුමා. අයිබෝන් ඔබතුමා ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. භාෂාව කියලා කිව්වහම අපේ රටේ අපි දන්නවා සිංහල දෙමළ ප්‍රධාන වශයෙන් අපි අපේ මේ භාෂාවන් අතරට මේ භාෂා දෙක ගන්නවා. ඊට අමතරව අපි ඉංග්‍රීසි භාෂාවත් මේ හඳුන්වනවා. නමුත් අද වෙනකොට මේ භාෂාව නැත්තම් භාෂාව මොන විදියටද හැසිරෙන්නේ? ඒක ජන ජීවිතයට මොන වගේ බලපෑමක්ද කරන්නේ? ඒක අපේ අනන්‍යතාවයේ මේ සාධනීය ලක්ෂණය සුරක්ෂිත වෙන්න නැත්නම් ඒක තව තවත් ශක්තිමත් කරගෙන අපේ දේ රැකගන්න මොනවද කරලා තියෙන්නේ? අපි මෙහෙම පටන් ගමු. දැන් මොකක්ද මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව කියන්නේ? මේ වචනේ අපි අහලා තියෙනවා. එතකොට අපිට හිතෙනවා දැන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් කරන කාර්යභාරය මොකක්ද කියලා අපි මුලින් මේ පිළිබඳව කෙටි විග්‍රහයක් කරමු. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ඇති වෙන්නේ 1991 අංක 18 කියන පනතෙන්. මීට පෙර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇතුළත දෙන 1956. විශේෂයෙන්ම 1956 සිංහල රාජ්‍ය භාෂා වීමත් සමග තමයි මේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ඇති වෙන්නේ. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1990 අංක 18 පනතෙන් ඇති කරාට පසුව මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැවරෙන කාර්යභාරය කීපයක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන වශයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි පරිච්ඡේදයේ යටතේ කියන කාර්යභාරය ඉෂ්ට කිරීම සඳහා. 4 වෙනි පරිච්ඡේදයේ යටතේ කියවෙන්නේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක්, ද්‍රවිඩ භාෂාවද රාජ්‍ය භාෂාවක්, ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් වශයෙන්. මේ කියන කාර්යමය භාෂාව හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක අධීක්ෂණය කිරීම, විමර්ශනය කිරීම ප්‍රධාන වශයෙන් අපේ කොමිෂන් සභාවට පැවරලා තියෙන කාර්යයක්. එතකොට තවදුරටත් භාෂාව ප්‍රවර්ධනය කිරීමේ අධ්‍යාපන කටයුතුත් ඒ වගේම ඒ පිළිබඳ උපදේශනය ලබා දීමත්
අපේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවට පැටලලා තියෙන ප්‍රධාන වගකීමක් වෙනවා. ඔව් දැන් ඔබතුමා කියනවා මේ භාෂාව සිංහල සහ දෙමළ භාෂාව අපි මව් භාෂාවන් ලෙස ගන්නවා ඉංග්‍රීසි භාෂාව සඳහන් භාෂාවක් විදිහටයි සැලකෙන්නේ. දැන් මෙතනදී මේ භාෂාව පිළිබඳ අධීක්ෂණයක් කරන්න මේ භාෂාවේ ප්‍රවර්ධනයට වැඩ කරන්න තමයි මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව පිහිටවලා තියෙන්නේ. දැන් අද වෙනකොට සභාපතිතුමනි සමාජයෙන්ම චෝදනා එනවා මේ භාෂාව බස නස්සනවා කියලා. භාෂාව විනාශ කරනවා. අපේ සිංහලයා හරියට අපේ භාෂාව පිළිබඳව දැනුමක් නැහැ. මේක ලියන හැටි හරියට දන්නේ නැහැ, කතා කරන හැටි දන්නේ නැහැ, උච්චාරණය කරන විදිහ දන්නේ නැහැ, අක්ෂර වින්‍යාසය පිළිබඳව අවබෝධයක් නැහැ. ඒ වගේම තමයි මේ භාෂාව අනිසි ලෙස හැසිරීම මත අපේ භාෂාවේ අනන්‍ය වූ ලක්ෂණ විනාශ වීමෙන් අපට තියෙන මේ අපේ අනන්‍යතාව අපේදී නැති වෙලා යන්න පුළුවන් කියන බිහිතයක් බයක් සමාජයට තියෙනවා. රටට ආදරය කරන මිනිස්සුන්ට මේක තියෙනවා. ඒ නිසා තමයි අපි පුංචි කාලේ ඉඳලා අපේ දරුවන්ට හරියට භාෂා ඥානය ලබා දෙන්න කටයුතු කරන්නේ. දැන් ඔබතුමා කිව්වා මේ භාෂා අධීක්ෂණය, විමර්ශනය, අධ්‍යාපනය, එතකොට උපදේශන සේවා, එතකොට නියාමනය කියන කටයුතු මේ ඔක්කොම රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් සිදු කරනවා කියලා. අපි දැන් කාර්යභාරය ගැන කතා කරනකොට මේ භාෂා අධීක්ෂණය මොකද්ද මේ භාෂා අධීක්ෂණය කියලා කියන්නේ? දැන් ඔබතුමීට පැහැදිලි කරන්න ඕනේ මේ භාෂාව සම්බන්ධයෙන් ලංකාවේ තියෙනවා පළමුවෙන් මැති කරපු රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව. රාජ්‍ය භාෂා පුහුණු ආයතන. රාජ්‍ය භාෂා මධ්‍යස්ථානි. ඒ විදිහට ආයතන කීපයක් තියෙනවා. ඒ ආයතන සියල්ලකම කෙරෙන්නේ මේ සිංහල රාජ්‍ය භාෂාවේ පෝෂණය සඳහා අවශ්‍ය කටයුතු කරන. උදාහරණයක් වශයෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් තමයි අධ්‍යාපන කටයුතු, දැනුවත් කිරීමේ කටයුතු සහ ඔය ශබ්දකෝෂ මේ පාරිභාෂික වචන එහෙම සකස් කරන්නේ පරිවර්තන කටයුතු. රාජ්‍ය භාෂා පුහුණු කිරීම ආයතනයෙන් ගුරුවරු පුහුණු කිරීම ඒ භාෂාවන්ගෙන් පුහුණු කිරීමේ කටයුතු කරනවා. ඊළඟට රාජ්‍ය භාෂා පිළිබඳ මධ්‍යස්ථානයෙන් 1956 කියලා දුරකථන අංකයක් තියෙනවා. 1956 යොදාගෙන තියෙන්නේ 1956 රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කිරීම නිසා. ඒ දුරකථනයෙන් ඕනම කෙනෙකුට මේ භාෂාව ගැන ගැටලුවක් ප්‍රශ්නයක් දන්නන්න පුළුවන්. දැන් මේ කටයුතු කෙරෙනවාද කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 4 වෙනි පරිච්ඡේදයේ නියම කරන කාර්ය නිසි අයුරින් ක්‍රියාත්මක වෙනවද? රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය වෙනවද? මේ උල්ලංඝනය වීම පිළිබඳ සොයා පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම, ඒ පිළිබඳ ලැබෙන පැමිණිලි පිළිබඳ කටයුතු කරන්න තමයි මේ ආයතනයේ පණ. ඒක නිසියාකාරව රාජ්‍ය ආයතන වල අර්ධ රාජ්‍ය ආයතන වල ක්‍රියාත්මක නොවනවා නම් ඒ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ බලතල මේ කොමිසමට පැවරලා තියෙනවා. හොඳයි. දැන් මේ කටයුතු විමර්ශනය කිරීමක් පිළිබඳව ඔබතුමා සඳහන් කරනවා. අධීක්ෂණය කිරීම, විමර්ශනය කිරීම. මොකක්ද මේ විමර්ශනය කිරීම ඔස්සේ සිද්ධ වෙන්නේ? දැන් විමර්ශනය කිරීමේදී අපිට ලැබෙන පැමිණිලි අනුව අපි මේ පැමිණිලි විභාග කරලා ඒ පැමිණිලි වල කරන කාරණා සම්බන්ධ නිරීක්ෂණ ලබා දෙනවා. දැන් ඒ ලැබෙන පැමිණිල්ලේ ස්වභාවය අපි බලනවා මේක සත්භාවී පැමිණිල්ලක්ද අසත්භාවී පැමිණිල්ලක්ද කියලා බලලා තමයි මේ පැමිණිල්ලට අනුව කටයුතු කරන්නේ. පැමිණිලි ලැබුණ විගස අපි දින 14ක් තුලදී මේ පැමිණිලි කරුවන්ට අපි ඒ තොරතුරු දන්නන්න ඕනේ. ඊට පස්සේ අපේ නිරීක්ෂණ දින 60ක් ඇතුළතදී අපි ඒක ලබා දෙන්න ඕනේ. ඒක ප්‍රමාද වුණොත් යම්කිසි විදියකට ඒ අයට පුළුවන් අපිට විරුද්ධ ශිෂ්ටාධිකරණේ නඩු පාරන්න. හොඳයි. දැන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවෙන් ඉටු කරන කාර්යභාරය අතරේ මේ ප්‍රවර්ධනය, භාෂා ප්‍රවර්ධනය, භාෂාව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අවස්ථාව මේවා පිළිබඳව යම් වගකීමක් දරනවා. ඒ කටයුතු ටික ඉටු වෙන්නේ කෙසේද? මෙහෙමයි. දැන් අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන් රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන කෙරෙනවා. මේ වලින් නිලධාරීන් දැනුවත් කිරීම කටයුතු කරනවා. මේ ත්‍රි භාෂා ප්‍රතිපත්තිය මොන ආකාරයකටද කෙරෙන්නේ, ඒකේ අඩුපාඩු තියෙනවා නම් සකස් කරලා දෙන්න, යම්කිසි ඒවා උල්ලංඝනය වෙනවා නම් ඒ කටයුතු නිවැරදි කරන්න. ඒ ඇරෙන්නට
අපේ වැඩසටහන් තියෙනවා පාසල් ළමුන් දැනුවත් කරලා මේ ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය අපේ තවදුරටත් ඉදිරියට ගෙනියන්න. මොකද දැනට ඉන්න පරම්පරාව මේ භාෂාව පිළිබඳ විශේෂයෙන් රාජ්‍ය භාෂාව පිළිබඳ සිංහල දන්න කෙනෙක් දෙමළ ඉගෙන ගන්න, දෙමළ දන්න අය කෙනෙක් සිංහල ඉගෙන ගන්නත් කටයුතු කරන්නේ තමන්ගේ රාජකාරී අවශ්‍යතාවය සඳහා පමණයි. නිත්‍ය වශයෙන්ම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය ප්‍රගුණ කරලා ඉදිරියට ගෙනියන්න තමයි මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක තිරසාර මේ අධ්‍යාපනය යටතේ අපි බලාපොරොත්තු වෙනවා පාසල් ළමුන් දැනුවත් කරලා මේ වැඩ පිළිවෙල ඉදිරියට. මොකද ඉදිරි පරම්පරාවට තමයි මේක වැඩි වශයෙන් අපි දැනුවත් කිරීමේ කටයුතු කරන්න ඕනේ. හොඳයි. දැන් මෙතන තමයි ගැටලුව තියෙන්නේ. සභාපතිතුමා අපි දන්නවා අපි පෙළ පොත්වල අපි දරුවෝ පාසලට ගියාම සිංහල භාෂාවට අමතරව පුංචි පන්තිවලදී යම් ප්‍රමාණයකට එනතුරු දෙමළ භාෂාව හදාරන අවස්ථාව තියෙනවා. ඉංග්‍රීසි භාෂාව සාමාන්‍යයෙන් අපිට දිගට පාසල් කාලේදී හදාරන්න පුළුවන්. හැබැයි අර දෙමළ භාෂාව අපිට හොඳට උගන්වගෙන ඇවිල්ලා එක තැනකදී නතර කරනවා. ඊට පස්සේ ටිකක් ඇත්තටම සිංහල කතා කරන දරුවෙකුට ඒක වෙනත් ප්‍රයත්නයක් දරලා ඉගෙන ගන්න අවශ්‍යයි අනික් අන්භාෂාවක්. එතකොට අර අමාරුවෙන් ඉගෙනගෙන ආපු දේ එක තැනකදී නතර වෙලා ඒක එහෙම අමතක වෙලා යනවා. මේක ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක අපි පාසල් වල මේ අධ්‍යාපන කව ඇති කරන්න ගිහම අපි දැකපු ප්‍රශ්නයක් තමයි. මේකට තියෙනවා පරිපාලනමය ගැටලු. දැන් මේ දෙමළ භාෂාව උගන්වන ගුරුවරුන්ගේ හිගයක් තියෙනවා. ඒ වගේම ඉන්න ගුරුවරුන්ට උනත් යම් පාසුකම් වල අඩුවක් තියෙනවා. ඒ නිසා අපි ගන්න පියවර තමයි අධ්‍යාපන දෙපාර්තමේන්තුවත් සමග මේ පිළිබඳ සාකච්ඡා කරලා මේ අයගේ අඩුපාඩු ඒ කට්ටියට පෙන්වා දීමෙන් මේ ගුරුවරු අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සම්බන්ධ කරන නිසා ඒ අයට තියෙන ගැටලු, ඒ කට්ටියක තියෙන දුෂ්කරතා මේ භාෂාව ඉගෙනීම සම්බන්ධයෙන් ඒව निराකරණය කිරීමට තමයි අපි කටයුතු කරන්නේ. හොඳයි. දැන් මේ අපි දන්නවා ප්‍රායෝගික තලයට ඇවිල්ලා මගේ ශ්‍රාවක හිත මිතුරනි අපි කතා කළොත් එහෙම මේ රට පුංචි රටක්. වපස්සරියෙන් ගත්තොත් වර්ග කිලෝමීටර් 65610යි. මේ රට ඇතුලේ ජීවත් වෙන අපි අනික් රටවල් එක්ක ගත්තොත් අපේ රටේ ප්‍රමාණය හුවක දුර තරම් උතුර දකුණ. හැබැයි උතුරේ සහ දකුණේ ජනතාවට ලොකුම ප්‍රශ්නය තමයි මේ සිය sannivedana කරේදී භාෂාව කියන එක. අපි දන්නවා යුද්ධය දීර්ඝ කාලයක් පැවතිච්ච උතුරු සමහර නැගෙනහිර ප්‍රදේශවල දෙමළ ජනතාවට එක සිංහල වචනයක් කතා කරන්න බෑ, ඉංග්‍රීසි වචනයක් කතා කරන්න බෑ. දකුණේ ජනතාවට දෙමළ භාෂාව පිළිබඳව ඊටාම ලොකු අවබෝධයක් නැහැ. සමහරවිට වචනයක් දන්නෙත් නැති තරම්. මේ ජාතික සංහිඳියාව කියන කාරණාවේදී භාෂාව කියන එක වැදගත් වෙනවා නේද? ඔව්, ඇත්ත වශයෙන්ම මේක බොහොම දීර්ඝ ඉතිහාසයක එන කතන්දරයක්. මේ 1956ට පෙර අපි ඔය උතුර සහ දකුණ ගත්තම උතුරේ විශාල වශයෙන් භාෂාවේ නොදන්නා වුණත් ඇතම් සිංහල ජනතාව ඒ උතුරු කරේ ජනතාවත් එක්ක ගැවසිලා කටයුතු කිරීමෙන් ඔවුන් ඉබේම ද්‍රවිඩ භාෂාව වුණ උදාහරණයක් වශයෙන් කියනවා නම් උතුරේ බේකරි කර්මාන්තයේ කරේ විශේෂයෙන්ම මාතර සිංහල ජනතාව. එතකොට මේ කට්ටිය භාෂාව බාධාව කරගත්තේ නැහැ. ඒ කට්ටියගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයේ උඩ ඒ කට්ටිය හොමාරු කරගත්ත තමන්ගේ වැඩ කටයුතු කරා. නමුත් පසු කාලීන මේ තත්ත්වේ වර්ධනය වුණා විවිධ ආකාරයට. මේ භාෂාව අයිතිවාසිකම් සඳහා කටයුතු කරපු කණ්ඩායම ඒ අයිතිවාසිකම් වලට එහාගේ බලය පිළිබඳ ප්‍රශ්නයට සම්බන්ධ වුණාම මේ තත්ත්වය වෙනස් වුණා. උදාහරණයක් වශයෙන් පසුගිය අවුරුදු 30 කාලය තුලම උපන් ළඹුවෙක් තරුණ වයසේ අවුරුදු 30ක් විතර යනකොට එයා සම්පූර්ණයෙන්ම මේ අර සිංහල දෙමළ ભેදයට සම්බන්ධ වුණ කෙනෙක්. එයා කොහොමවත් සිංහල භාෂාව ඉගෙන ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම දකුණේටත් ද්‍රවිඩ භාෂාව ඉගෙන ගන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒක බොහොම අත්‍යවශ්‍යම දේශපාලන
ප්‍රශ්නයක් බවට පත් වුන නිසා තමයි ඒ. නමුත් අපි අතීතයේ අපේ සහයෝගිතාව තිබ්බා. අපි කෝවිල් වලට ගියා භාෂාව නොදැනගත්තත් අන්‍යෝන්‍ය හොම්මාරු සහජීවනයක් අපේ පැවතුණා. ඒක නැතිව ගියේ අර වාගේ යම් කිසි විදියකට භාෂා අයිතිවාසිකම් ඉදිරිපත් කරන ඊටහාගේ බලය පිළිබඳ ප්‍රශ්නයකට ගමන් කරා. මතුවටත් දැන් අපි දන්නවා අවුරුදු 30ක යුද්ධයක් තිබුණු රටක් නේ. ඒකේ අත්දැකීම් මේ ජීවත් වෙන අද ජීවත් වෙන හැමෝටම තියෙනවා. සාමාන්‍ය සමාජ අවබෝධයක් තියෙන අපි හැමෝම ඒකේ බිහිසුණු අත්දැකීම් භුක්ති වෙන්දා. මේක උතුරටද දකුණටද නැගෙනහිරටද බටහිරටද කියලා සීමාවුනේ නැහැ. අපේ රටේ අපි හැමෝම මේකේ පීඩා වෙන්දා. දැන් සභාපතිතුමා යම් ආකාරයක අපි මේ දෙකොට්ටාශ අතර තිබෙන අනවබෝධය නැත්නම් සම්බන්ධතාවයට ප්‍රධානතම ගැටලුවක් විදිහට ඔබතුමාත් සඳහන් කළා. අපි දන්නවා භාෂාව කියන එක. මේකට වැඩපිළිවෙලක් නැද්ද? අතවශ්‍යම රජයේ විශාල උත්සාහයක් ගන්නවා. ඒ නිසා තමයි මේ ආයතන පිටුවල මේ කටයුත්ත කරගෙන යන්නේ. නමුත් මීට වැඩි එහාට ගිය කාරණයක් මම දකිනවා. අපි ආකල්පමය වෙනසක් සිද්ධ කරන්න ඕනේ. අපේ මේ සහජීවනයේ පිළිබඳ ප්‍රශ්නය නැත්නම් සංහිඳියාව පිළිබඳ ප්‍රශ්නේ මීට වැඩි අපි ගැඹුරින් හිතුවොත් මේ කාර්යය සාර්ථක කරගන්න පුළුවන් වෙන. දැන් පසුගිය කාලෙදී මේ සංහිඳියාව සහජීවනයේ සඳහා වෙනම අමාත්‍යංශ පවා සකස් කරලා තිබ්බා. නමුත් අපිට මේවල ප්‍රතිඵල ඊතරම් දකින්න අඩුයි. නමුත් මේ තියෙන ආයතන මගින් මේ කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අපි නිතරම උත්සාහ කරන්නේ. දැන් අපි සිංහලෙන් ඉගෙන ගන්න අපි ඉංග්‍රීසියෙන් අධ්‍යාපන කටයුතු නැත්නම් ඉංග්‍රීසියෙන් දැනුමක් ලබා ගත්ත අපිට යම් ආකාරයක රැකියාවක් කරනකොට මුහු වෙන්න වෙන නැත්නම් අපේ උපකාරය බලාපොරොත්තු වෙන දෙමළ ජනතාව වෙනවා. දැන් ඕකට හොඳම දේ තමයි අර පහුගිය දවස්වල මේක දිගින් දිගටම කතා කළා. දඩකොලයක් ලියනකොට ඒක සිංහලෙන් ලිව්වහම දෙම සිංහල පිළිබඳව කිසිම අවබෝධයක් නැති දෙමළ ජාතිකයෙකුට ඒක ලොකු ප්‍රශ්නයක්. මේක දැන් ඔබතුමා මීට කලිනුත් සඳහන් කළා මේ රාජ්‍ය සේවකයන්ටත් මේ භාෂා දැනුම කියන එක අත්‍යවශ්‍යයි. අපි කරන්නේ මොකද? වැටුප් වර්ධකයක් ලබා ගන්න කොහොම හරි සාමාන්‍ය පෙළට දෙමළ භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාවෙන් පෙනී ඉඳලා C සාමර්ථ්‍යයක් හෝ S සාමර්ථ්‍යයක් අරගෙන සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ භාෂා ඥානීය ප්‍රායෝගික තලයේ ක්‍රියාකාරී ක්‍රියා අතරට අපි අරගෙන එන්නේ නැහැ. වැඩ කරන වැඩබිමට අපි අරගෙන එන්නේ නැහැ. එහෙම දැනුමක් අපිට නැහැ. මේක ප්‍රශ්නයක් අපේ රටේ. ඔව් අත්‍යවශ්‍යම මේ නිසා තමයි මම කියන්නේ දැන් ඉන්න ඔය પરම්පරාව තමාගේ රැකියා අවශ්‍යතාවය උසස් වීම කඩයිම සඳහා තමයි මේ භාෂාව අමාරුවෙන් හරි ඒ කටයුතු ඉෂ්ට කරන්නේ. නමුත් ඒ භාවිතයෙන් තොර වෙනවා ඉදිරියට යනකොට. නමුත් ඒ නිසා තමයි අපි ඉදිරි પરම්පරාව මේකට පෙළ ගස්සන්න ඕන. ත්‍රිභාෂා ප්‍රතිපත්තියේ පාසල් මට්ටමේ ඉඳලා මේක දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අපේ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කරන්නේ. අර මේ තියෙන ගැටලුව निराකරණ කිරීම වශයෙන් මේකට යම් පහසුකම් මේ පාසල් වලට අප ලබා දෙන්න ඕන. ඒ වගේම ඔබතුමී කිව්වා වගේ දැන් තියෙන දෙමළ භාෂාව ඉගෙනීම යම්කිසි තැනකදී සීමා වෙනවා කියන. නමුත් අපේ රටේ දෙවෙනි අවස්ථාව දෙවෙනි භාෂාවක් වශයෙන් පාවිච්චි කරන ද්‍රවිඩ භාෂාව අපි දිගටම මේක හුරු කරගත්තම අර වාගේ රැකියාවට සීමා වෙන තත්යකටපත් වෙන්නේ නැහැ. තවදුරටත් කියනවා අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මෙන් කියලා තුන හැම ද්‍රවිඩ කෙනෙක්ම සිංහල භාෂාව සිංහල කෙනෙක්ම ද්‍රවිඩ භාෂාව ඒකට පහසුවන් සලස්සන්න ඕනේ. ඒ වගේ අනිත් එක තමයි දැන් මහින්ද රාජපක්ෂ ජාතික පාසලේ ත්‍රිභාෂා ප්‍රතිපත්ති හොඳ ක්‍රියාත්මක. ඒ වගේ ජාතික පාසල් 20ක් විතර ඇති කරන්න ඕන. එතුමා ඒ උත්සාහය අරන් තියෙන්නේ ඒ අනාගත දැක්ම උඩ කියලා තමයි අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙන්නේ ඒ කියන සෞභාග්‍ය දැක්මී ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්න. අද අපි කතා කරන්නේ මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කාර්යභාරය සහ එළඹෙන 21 වෙනිදාට එදින අන්තර්ජාතික මහු භාෂා දිනය පිළිබඳව ආදරණීය ශ්‍රාවකිනි ඔබට පුළුවන් මේ සම්බන්ධව ගැටලුවක් ප්‍රශ්නයක් යෝජනාවක් චෝදනාවක් ඇතනම් ඉදිරිපත් කරන්න. මෙතන සිට අපි අපේ දුරකථන මාර්ග දෙක විවෘත කරනවා. 0112 697 500 0112 අපේ දුරකථන අංක දෙක. සිංහල භාෂාව කියලා කියන්නේ ලෝකයේ ඇති තාම ලස්සන මනෝරම්‍ය හෘදාකර්ෂණීය අතිශයින්ම ලිංගත භාෂාවක්. ඒ වගේම තමයි ඕනිම ජාතියකට ඕනිම රටකට Tamanගේ මව් භාෂාව පිළිබඳව හරි ආඩම්බරෙන් කතා කරන්න පුළුවන් ඒ අයිතිය තියෙනවා.
ඒක තමයි අපේ ලයට අපේ කමට එකතු වෙච්ච දේ. ඒ නිසා අපි අපේ මව් භාෂාව සිංහල භාෂාව දෙමළයි දෙමළ භාෂාව මේක රැක ගන්න ඕනේ. කාගේ වුණත් මව් භාෂාව කෙනෙක් අතිශයින්ම වැදගත්. සිංහල රටේ සිංහල අපි අපේ මව් භාෂාව සිංහල භාෂාව පිළිබඳව අතිශයින්ම අවධානය යොමු කරන්න ඕනේ. අපේ දරුවන්ට ඒ භාෂා ඥානය ඒ වගේම අපි මේ භාෂා භාවිතයේදී ඒ හරියට කලේ නැත්නම් මේක දවසක අපට අහිමි වෙන්න පුළුවන්. භාෂාව අහිමි වෙනවා කියන්නේ අපිට අපේ දේ නැත්නම් අපේ අනන්‍යතාව ගිලිහිලා යාමක්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. අද සාර ප්‍රභාගිර මේ සාරවත් කතාබහ අතිශයින්ම සාර්ථක කරනවා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ගරු සභාපති නිතිඥ ඩී කලන්සූරිය මැතිතුමා. ගුරු ගෙදරින් මහා ගෙදර ඉරට අකීකරු හඳට අකීකරු රෝස කෙලී රතු කෙකුලී ගුරුතරුව ගායනාභිෂේකය Share Market බුද්ධිමත් ආයෝජනයකට පිවිසෙමු. Colombo Stock Exchange කොළඹ කොටස් හෝමාරුව සතුදා සිට සිකුරාදා දක්වා පෙරවරු 7:30ට වෙළඳ සේවයෙන් Share Market වෙලාව පෙරවරු 8:26 අපිට දුරකථන ඇමතුමක් තිබෙනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් මිස් අයිබෝන් අයිබෝවන් සුබ දවසක්. අයිබෝන් මිස් බලංගොඩින් කතා කරන්නේ. ඔව් කියන්න ඔබ නමගම සඳහන් කරලා අදහස් ඉදිරිපත් කරන්න. මිස් අර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉන්නෝනේ භාෂා පරිවර්තක නිලධාරීන්. එතකොට ඒගොල්ලන්ගෙන් වෙන්නේ දැන් දෙමළ භාෂාව කතා කරන කෙනෙක් ආවොත් අදාළ රාජකාරිය කරලා දෙන්නනේ මම හිතන විදිහට එහෙම මේ පත් කරලා තියෙන්නේ. ඒ සේවය පොඩ්ඩක් වෙනවා මදි කියලා අපිට දැනෙනවා. මේ මිනිස්සු ගොඩක් අස්තියාදු වෙනවා. ඒකට මොකද්ද ගන්න පුළුවන් සහයෝගය සහ උදව්ව කියලා බලන්න තමයි කරන්නේ. ඔබතුමා ප්‍රශ්න කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පත් කරලා ඉන්න රාජ්‍ය සේවා අමාත්‍යාංශ මගින් නිලධාරීන්. මේ නිලධාරීන් සම්බන්ධ වෙනවා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය භාෂා මධ්‍යස්ථාන එක්ක. දැන් මේ කට්ටිය අත්වශයෙන්ම යම්කිසි කෙනෙකුට භාෂා පිළිබඳ ගැටලුවක් ඇති වුණාම ඒක අපිට යොමු කරනවා. නැත්තම් සම්පූර්ණයෙන්ම පරිවර්තනකාරී කරන්න යොදපු නිලධාරීන් නෙවෙයි. අද ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි භාෂා පරිවර්තනය කිරීම සඳහා ඒ අදාළ ප්‍රවීණතාවය තියෙන අය අඩුයි. අපි හුඟක් උත්සාහ ගන්නවා මේ අය ඉදිරියට උපාධිධාරීන් බවට පත් කරලා මේ භාෂාව පරිවර්තනය කිරීමේ කටයුතු වැඩි දියුණු කරන්න. දැන් ඉන්න නිලධාරීන්ට අපිත් එක්ක සම්බන්ධ වෙලා කෙනෙකුට එහෙම පරිවර්තන කාර්යයක් කරගන්න සිද්ධ වුණොත් අපි ඒක යොමු කරනවා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට. ඒ නිලධාරීන් කටයුතු කරන්නේ අපි එක්ක සම්බන්ධතාවයක් ඇතුව. හොඳයි. තවත් ඇමතුමක් තිබෙනවා. අයිබෝන් සුබ දවසක්. අයිබෝන් සුබ දවසක් මිස් මම කතා කරන්නේ හිල්ල වික්‍රමසිංහ කියලා කෙනෙක් රම්පොකුණගම නෙට්ටඹුව මාත්මයන්ෙනි 1950 කාලයේදී මම ඉගෙන ගත්තේ යාපනයේ සිංහල මහාවිද්‍යාලය. එතකොට ඒ කාලේ රාජ්‍ය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එහි ඉගෙන ගන්න සිංහලයට දෙවන භාෂාව දෙමළ භාෂාව හැටියට තමයි ඉගෙනන්නේ. දැන් මේ කොළඹ මේ දකුණු පැත්තේ දෙවන භාෂාව ඉංග්‍රීසි කියලා මෙහෙ කරත් එහෙ අනිවාර්යයෙන්ම දෙමළ භාෂාව අපි සිංහල වුණත් ඉගෙන ගන්න. ඇත්තට මේක හොඳම හොඳ වැඩසටහනක් ඒ කාලේ ඉඳලා කළේ. ඒ නිසා අද අපිට සෑහෙන ලාභයක් ලැබිලා තිනවා අපේ මේ සමාජයේ මේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉගෙන ගන්න. එතකොට හැම ළමයෙක්ම අනිවාර්යයෙන් මේ දෙමළ භාෂාව ඉගෙන ගන්න ඕනේ සිංහල අය. එතකොට ඇයි ඒ ක්‍රමයේ මේ දකුණේ ළමයින්ට දෙන්න බැරි වුණේ? ඒ කාලේ
මොකද්ද ප්‍රශ්නේ? දැන් 56 තමයි සිංහල භාෂාව මේ ප්‍රධාන භාෂාව අපේ රාජ්‍ය භාෂාව හැටියට අපි ක්‍රියාත්මක කරමින් සිටින්නේ. නමුත් ඊට ප්‍රථම නේද ඒ 1950 කියන්නේ ඊට අවුරුදු 6කට කලින්. එතකොට ඒ කාලෙත් එහෙමනම් ඇයි මේ පැත්තට ඕක තාමත් මේ අපේ දරුවන්ට දකුණේ ළමයින්ට ඒ ටික ක්‍රියාත්මක කරන්න බැරි? ඇයි දෙමළ භාෂාව විෂයක් හැටියට O level පන්තිවලදී ඉදිරිපත් කරන්න බැරි මේ ශිෂ්‍යයින්? මොකද්ද හේතුව? අන්න ඒ නිසා නේද මේ ප්‍රශ්නේ මේ තරම්වත්. හොඳයි, පැහැදිලි ඔබතුමියගේ ප්‍රශ්නය. දැන් ඔබතුමියගේ ප්‍රශ්නය ඔබතුමිය 1950 ගණන් වල යාපනයේ ඉගෙනගෙන දෙමළ භාෂාවත් මේ වෙනකොට සෑහෙන ප්‍රගුණ කරලා තියෙනවා, ප්‍රවීණතාවයක් තියෙනවා. අත වශයෙන්ම ඔය යුගයේ වෙනකොට මම කලින් කිව්වා වගේ අපේ සිංහල ජනතාවයි යාපනයේ ජනතාව අතර භාෂාව ඉගෙනගෙනට වැඩිය අන්‍යෝන්‍ය සහෝදරත්වයක් තිබ්බයි. සහෝදරත්වය තුළින් උගන්වන්න ඕනේ නැහැ, ඉගෙන ගත්තා. දැන් අපේ දෙමව්පියෝ යම්කිසි විදිහකට දෙමළ කතා කරන රටවකට ඕනෝන් අතර තිබ්බ ඇසුර නිසා. නමුත් පසුගිය කාලය ඇතුළේ යම් සිද්ධි නිසා තමයි මේ තත්ත්වේ වෙනස් වුනේ. දැනටත් ක්‍රියාත්මක කරනවා පාසල් වල මේ දෙමළ භාෂාව විෂයක් වශයෙන් ඉගෙනීම සඳහා. නමුත් මම කලින් කිව්වා වගේ යම් අපහසුතා තියෙනවා. අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ කතා කරගෙන යන්නේ දෙමළ භාෂා ගුරුවරු හිගයක් තියෙනවා. ඉන්න දෙමළ භාෂා ගුරුවරුන්ට උනත් යම්කිසි අපහසුතාවයක් තියෙනවා. මෙන්න මේවා අපි දුරු කරලා ඒ කට්ටියට ඒ පාසුකම් ලබා දීම තුළින් මේ ශිෂ්‍යයන් භාෂාව විෂයක් වශයෙන් ඉගෙන ගැනීම සඳහා කටයුතු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. අද ඇමතුම් බොහොමයක් ගලාගෙන එනවා. මොකද භාෂාව පිළිබඳව සභාපතිතුමා ඊටාම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා අපේ රටේ. අපිට තියෙනවනේ අතිශයින්ම ලස්සන භාෂාවක් අපේ සාහිත්‍ය ඇතුලේ. මේ භාෂාව කොතනින්ද කොහොමද ආරම්භ වුනේ කියන එක කතා කරනවට වඩා මේ භාෂාව යම් යම් ජාතීන්ගෙන් එකතු වෙච්ච ඒ භාෂාවන් මිශ්‍ර කරගෙන අපිටම අනන්‍ය වෙච්ච ක්‍රමවේදයක් ඇතුලේ අපේ භාෂාව නිර්මාණය වෙනවා. ඒ භාෂාව අපි අනන්‍යතාව විදියට ඉදිරියට අරගෙන යනවා. ඒක අපේ රටේ සංවර්ධනයට අපි ලෝකයේ ළඟ අභිමානයෙන් නැගී සිටින මේ භාෂාව වැදගත් වෙනවා. දැන් චීනය, ජපානය වගේ රටවල් ගත්තොත් එහෙම කවදාවත් චීන ජාතිකයන් නායකයාගේ සිට වෙනත් භාෂාවන්ගෙන් ජාතික නැත්නම් රාජ්‍ය උත්සවයකවත් ආමන්ත්‍රණය කරන්නේ නැහැ. ඒ අය එයාගේ භාෂාවට ප්‍රමුඛ ස්ථානය දීලා තියෙනවා. මොකද භාෂාව කියන එක ඒ තරම්ම වැදගත් නිසා. දැන් අපි අද කතා කළොත් මේ කතා කරන මොහොත වෙනකොට ලෝකේ වැඩියෙන්ම කතා කරන භාෂාව චීන භාෂාව. ඉංග්‍රීසි භාෂාව තියෙන 3 වෙනි ස්ථානයේ. සිංහල භාෂාව කතා කරන ලයිස්තුගත කළාම අපේ භාෂාව තියෙන 62 වෙනි ස්ථානයේ. නමුත් ඒක අපේ රටට අපිට ප්‍රධාන ස්ථානයේ තියෙන පළවෙනි ස්ථානයේ. ඒ නිසා තමයි මේ භාෂාව රකින්න රාජ්‍ය භාෂා කොමිෂන් සභාවක් පත් කරලා තිබෙන්නේ. දැන් චෝදනාවක් එනවා සභාපතිතුමා මේ භාෂාව නසන්න යම් ආකාරයකට ජනමාධ්‍ය කියන එකත් පිටිවහලක් කියලා. භාෂා භාවිතය වැරදි විදියට යොදා ගනිමින් එය ශ්‍රාවකයාට හෝ ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කිරීම ඇතුලේ වැරදි පූර්වාදර්ශයන් නිර්මාණය වෙලා තිබෙනවා කියලා. ඒ පිළිබඳව දැන් ඔබතුමා සඳහන් කළා මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කාරණාවක් තමයි උපදේශනය සහ නියාමනය කියන එක. අධීක්ෂණය කියන කටයුතු. මේ ඉසව්ව ඔබතුමන්ලාගේ අවධානයට බඳුන් වී තිබෙනවද? අතවශ්‍යම දැන් ත්‍රිභාෂා ප්‍රතිපත්ති යටතේ අපේ සිංහල භාෂා පමණ නෙමෙයි ත්‍රිවිධ භාෂා ඉංග්‍රීසි භාෂාව යම් කිසි විදියකට රාජ්‍ය ආයතන වල පාවිච්චි කරනකොට ඒවල වැරදි අඩුපාඩු තිබ්බොත් විශේෂයෙන් අක්ෂර වින්‍යාසයම ගැන අපිව හොයලා බලලා අපේ ඉන්නේ ඒ කියන ප්‍රවීණතාවය ලැබු භාෂා පිළිබඳ ඒක නිවැරදි කරනවා. දැන් මේ ඔබතුමිය කියපු කාරණේ අපේ සිංහල භාෂාව ජීව භාෂාව. අපි පාලි සංස්කෘත වලින් ආපු භාෂාව. පාලි සංස්කෘත ජීව භාෂාවක් නෙවෙයි. සිංහල භාෂාව ජීව භාෂාව. මේ පෝෂණය වෙන්නේ තවත් භාෂාවන් එක්ක සම්බන්ධ වුණා. අත වශයෙන්ම අපි එක භාෂාවක් දැනගන්නවට වඩා හොඳයි තව භාෂා කීපයක් දැනගැනීම. ඒ තුලින් තමයි අපි භාෂාව පෝෂණය වෙන්නේ. දැන් අපි ගත්තොත් ඉස්සර සත් භාෂා පරමේශ්වර කියලා අපි නායක ස්වාමීන් වහන්සේ හිටියා. ඒක ඊටාම වැදගත් අනන්‍යතාවයක්. අපේ සිංහල භාෂාවත් එක්ක තවත් භාෂා දැන ගැනීම. ඒ නිසා ඊටමත් වැදගත් දෙයක් තමයි අනිකුත් භාෂා දැන ගැනීම සහ ඒ තුලින් තමයි අපි භාෂාව පෝෂණය කරගන්න පුළුවන් වෙන්නේ. ඔබතුමී කිව් විදිහට දැන් භාවිතා වෙන විවහාර භාෂාව තුල යම් අඩුපාඩු සිද්ධ වෙනවා. දැන්
අතීතයේදී අපි මේ භාෂාව සම්බන්ධයෙන් අපේ වැදගත් පොත්පත් රටේ සිංහල භාෂාවට අදාළ සිදත් සංගරාව ආදී ඔය ඒ වගේම සාහිත්‍ය සම්බන්ධ කෞශල මුණ බුත්සරණ අමාවතුරු ආගේ අපි කියවලා ඒ තුලින් ලැබපු අත්දැකීම් අපේ භාෂාවට ශක්තියක් වුණා. ඒ වගේම මේ කාලේ වෙනකොට විවහාර භාෂාව යම් දේවල් භාෂාවට ඇතුළත් වෙනවා. සමහර ඉංග්‍රීසි භාෂාවේ කොටස් දැන් ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තම බස් එකට වචනයක් නැහැ. අපි බස් එක කියන. ඒ වගේ යොදාගෙන තමයි භාෂාව දැන් උදාහරණ ගත්තොත් මේ Facebook කියන වචනේ තියෙන මුහුණු පොත කියලා. ඒ වගේ යොදාගෙන භාෂාවට අලුත් දේවල් තාක්ෂණය තමයි ඇතුළත් කරන්නේ. ඒ තුලින් තමයි භාෂාවේ ජීවිතය රඳා පවතින්නේ. එතකොට එක භාෂාවකට සීමා වුණොත් අත වශයෙන්ම අර ඒ භාෂාවේ පෝෂණය අඩු වෙනවා. ඒ නිසා අපි තවත් භාෂා හැදෑරීම අතීතයේ ඉඳලා මම කිව්වා වගේ ශක් භාෂා පරමේශ්වර කියන අපේ නායක ස්වාමීන් වහන්සේලා හිටියා. මෑතකටත් ඉන්න ඒ වගේ වණිවරු. නිසා භාෂා කීපයක් දැන ගැනීම තුළින් අපේ භාෂාව පෝෂණය කරනවා. දැන් භාවිතයේ මාධ්‍යවල යෙදෙන අවස්ථාවල වොන් බොහෝ දුරට විවහාරයට ගිහින් අර භාෂාවේ තියෙන ජීව ගුණය මෙකන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඔව්. භාෂාව වැරදි ලෙස යොදා ගැනීම ඒක ජාතික අභාග්‍යයක්. ඒ වගේම තමයි මව් භාෂාවෙන් ඉගෙන ගැනීම යම් තැනක අපි අතහරිනවද ඒක ජාති ඉදිරි ගමනට අතිශයින්ම බාධාවක්. අර අපි දන්නවා අපි නිවසින් එළියට යනකොට ගමනක් යන්න සූදානම් වුණාම අපි අල්මාරියෙන් ඇඳුමක් තෝරගන්නකොට ඒ ගමනට ගැලපෙන විදියට තමයි ඒ ඇඳුම තෝරගන්නේ. මගුල් ගෙදරකට යනකොට අපි මල ගෙදරකට අඳිනවා වගේ අඳින්නේ නැහැ. මල ගෙදරකට යනකොට අපි මගුල් ගෙදරකට යනවා වගේ අඳින්නේ නැහැ. පන්සලට යනකොට අපි කානිවල් එකක් බලන්න යනවා වගේ අඳින්නෙත් නැහැ. කානිවල් එකක් බලන්න යනකොට අපි පන්සලට යනවා වගේ අඳින්නෙත් නැහැ. භාෂාව කියන එක තියෙනවා. දැන් බස් වහර, ගැමි බස, එතකොට අපේ ප්‍රාදේශීය භාෂාවන් තියෙනවා. අපි නිකන් සාමාන්‍ය පහලටම බහැලා මිශ්‍ර වෙච්ච යාළු මිත්‍රාදීන් අතර කතා කරන භාෂාවක් තියෙනවා. වෘත්තීයන්ට අදාළ භාෂාවක්. වෘත්තීයන්ට අදාළ භාෂාවන් තියෙනවා. සාහිත්‍යයේ තියෙනවා රස බසක්. ඒ විතරක් නෙමෙයි අපි ලිඛිත සහ වාචික භාෂාව ඇතුලේ විවිධ විදියට බස හසුරවනවා. යම් ආකාරයක අපි ප්‍රජාවකට ආමන්ත්‍රණය කරනකොට වගකියුතු මාධ්‍ය ආයතනයකින් හෝ වේවා වගකියුතු මේ නිලතලයන් දරන අය හෝ වේවා භාෂාව හැසිරීමේදී විනයක් සහ සංයමයක් සහ අපේ කියන මේ ඒ අනන්‍යතාවය සුරකීමේ අයිතියක් සහ යුතුයකමක් වගකීමක් තියෙනවා. මෙන්න මේක ගිලිහිලා ගියපු තැන තමයි අපිට මේ ප්‍රශ්න මතුවලා ලොකුවට කතා කරන්න වෙන්නේ. හැමතුම් බොහොමයක් ගලාගෙන එනවා. අයිබෝන් සුබ දවසක්. දුරකථනයේ රැඳෙන ඔබටයි අවස්ථාව. අයිබෝන් මම මාතර කම්බරුගමුවෙන් එම්.යූ ජයවීර. අද මාතෘකාව විශිෂ්ට වුණාට අද මාතෘකාව පිළිබඳ සාකච්ඡා වෙන ආකාරය පිළිබඳ මට විමතියක් ඇති වුණා. මම මේ ප්‍රශ්න කිහිපයක් අහනවා. පළමු ප්‍රශ්නේ ඔබ කියා මේක මට අදාළ නැත කියලා. ඉන්දියාව මේ අපේ තාක්කලාපේ ලොකු අයියා හින්දි භාෂාව 137යි කතා කරන්නේ. නමුත් මුළු ඉන්දියාවේ සියලු දෙනාගේම ප්‍රධාන රාජ්‍ය භාෂාව හින්දි. 74ක් තියෙන මේ සිංහල රටේ සිංහල භාෂාව කතා කරන මේ මහා භාෂාව වෙච්ච මේ රටේ මේ සිංහල මේ අයට අර මේ 1950 මේ යාපනයේ මේ බහුතරයක් මැද්දේ මේ දෙමළ ඉගෙන ගත්තට අපට දෙමළ උගන්වන්න යනවනම් ඒ උනන්දුවෙන්ම ද්‍රවිඩ දරුවන්ට සිංහල උගන්වනවද? මම විද්‍යා ගුරුවරයෙක්. මම අවුරුදු 40ක් ක්ෂේත්‍රයේ හිටියා. අදත් මේ අපි ඉන්නවා ක්ෂේත්‍රයේ. අර අපට ගුරු වෘත්තියට එනකොට ඉස්සෙල්ලාම කිව්වේ every teacher is a grammar teacher කියලා. බොලා විද්‍යාව ඉගෙනුවට කමන්නේ භාෂාව හරියට උගන්වපල්ලයි කියලා. අපි ඒක ඒ විදිහට කරා. අපේ භාෂාව පිළිබඳ වග කියන්නේ කිසි ආයතනයක් නැහැ. මම ඔබතුමාට උදාහරණයක් කියන්නම්. ඔය මොන තරම් කතා කරාද? දැන් මේ අපිට තියෙනවා මව් බිම කියලා පත්තරයක්. ඒකේ මාතෘකාවේ වයන්නට තියෙන හල් කෙවීම. අර හෙඩ් කැප් එක වගේ. නමුත් තවත් සතියන්ත පුවත්පතක පාසල් දරුවන් සඳහා අතික්‍රේකේ මව් බස කියන එකේ මව් කියන එක දාලා තියෙන වයන්නට පාපිල්ල. ඔච්චර දෙයක්වත් දකින්න ඔබතුමන්ලගේ ඔය ඔච්චර වැටුප් ලබන ඔය අපේ රොබෙරි භාෂාව ගැන වගේ කියන්න කතා කරන ඔබතුමන්ලගේ කෂේරුව තියෙන එක මිනිස්සෙක් නැද්ද? මට හරි පුදුමයි මේ සම්බන්ධයෙන්. අපේ භාෂාවන් ඔබතුමන්ලාගෙන් ඉල්ලන්නේ රජයෙන් කියන්නේ ජනාධිපතිතුමාන්ට කියන්නේ මේ භාෂාව පිළිබඳ සිංහල භාෂාව පිළිබඳ කියන ස්ථිර ආයතනයක් ඇති කරන්න කියලා.
හොඳයි එතුමාගේ මේ එතුමාගේ පළවෙනි ප්‍රශ්නේ වුණේ බොහොම ස්තුතියි අන්ත වෙනවා ඔබතුමා බොහොම උනන්දුවෙන් මේ අවධානයක් යොමු කරලා තියෙන මේ භාෂාව පිළිබඳ ඉන්දියාවේ අඩු ප්‍රතිශතයකින් ඉන්න හින්දි භාෂාව රාජ්‍ය භාෂාන විවිධ භාෂා රාශියක් ඉන්දියාවේ තියෙනවා. නමුත් ප්‍රාන්ත වශයෙන් ඒයට ඒ භාෂා පාවිච්චි කරනවා. නමුත් රටක් වශයෙන් හින්දි භාෂාව තමයි රාජ්‍ය භාෂාව බවට පත් වෙලා තියෙන්නේ. අපේ රටේ දැන් විශාල 70 ගණනක් විතර තියෙන සිංහල ජන කොට්ටාසයේ භාෂාව යයි බැරි ඔබතුමාගේ ප්‍රශ්න වුණේ මේ ත්‍රිවිධයටත් උගා. අපි උත්සාහය අරන් තියෙනවා. බොහෝ දුරට දැන් මේ තත්ත්වෙට මම ඉතිහාසයේ කිව්වා වගේ මේ විරසක භාවය යතුණාට පස්සේ තමයි මේ තත්ත්වයේ උදාහරණයක් වශයෙන් පසුගිය 30 අවුරුදු යුද්ධ කාල සමයේදී කිසිම ද්‍රවිඩ තරුණියෙක් මේ වෙනකොට වයස අවුරුදු 30 විතර කෙනාට කිසිසේත් අපි එක්ක සම්බන්ධ වෙලා සිංහල භාෂාව හදාරීමේ අවස්ථාවක් නැති වුණා. දැන් බලන්න යාපනයේ විශ්වවිද්‍යාලයේ අපේ ශිෂ්‍යෝගෙන් ඉගෙන ගන්නවා. මේ ඉගෙන ගත්ත මම නීතිඥයෙක් වශයෙන් මගේ ඉන්න සහායක නීතිඥවරයෙක් ඉන්න තරුණේ ඊටම ආසාවෙන් ද්‍රවිඩ භාෂාවත් එක්ක සම්බන්ධ වෙලා කිසිම දෙමළ භාෂාව දැනගෙන හිටිය කෙනෙක් නෙවෙයි. නමුත් ඒක බොහොම හොඳට සහයෝගීතාවය ඇතුව තමයි ආකල්ප මේ වෙනසක් ඇති කරන තමයි එයා භාෂාව හුරුන්නේ. ඉතින් මේකට ප්‍රධාන වශයෙන් මම දකින කාරණේ තමයි ආකල්ප මේ වෙනසක් ඇති කරගන්න ඕනේ. මේ භාෂාව පිළිබඳ දැනීම ලබා ගැනීම. ඔව් බොහොම ස්තුතියි අපිට කතා කළ මාත්‍ර ජයවීර මහත්මයා අද අපි වැඩසටහන ආරම්භ කරපු විනාඩි කිහිපය ඇතුළතම සභාපතිතුමා කතා කළා මේ භාෂා ප්‍රශ්නේ අපේ මේ ජනවාර්ගික අර්බුදයට ගැටලුවක් ඒ නිසා උතුරේ දෙමළ ජනතාවට දෙමළ දරුවන්ට දකුණේ සිංහල දරුවන්ට මේ භාෂා දැනුම ලබා දෙන්න ඕනේ. දකුණට දෙමළ ඉංග්‍රීසි උතුරට සිංහල ඉංග්‍රීසි කියන එක මේක මොන භාෂාව දැනගෙන හිටියත් ඒක අපට වැඩ කරන්න පහසු වීම තමයි ඇති වෙන්නේ. ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමනේ මේක දැන් මුළු ලෝකෙම අතඹුලක්සේ අපට ගන්න පුළුවන් තැනක ඉන්නේ. ඉතින් අපි විශ්වයත් එක්ක මිශ්‍ර වෙච්ච දවසින් දවස වැඩි වෙනවා ඒ සම්බන්ධතාව. මෙතනදී මොන භාෂාව ඉගෙන ගත්තත් ඒකේ අපට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ලෝකයේත් එක්ක ගනුදෙනු කිරීමේ වාසියක්. නමුත් අපි අපේ මව් භාෂාව රැක ගැනීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන්න ඕනේ. ඒක තමයි මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් ඉටු කරන්නේ. අපිට ඇමතුම් ලබා දෙන්න ඔබට පුළුවන් ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් කතා කරන්න 0112697005 මේ වෙනකොට දැන් රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිතුමා වශයෙන් කටයුතු කරන්නේ නීතිඥ ඩී කලන්සූරිය මැතිතුමා. එතුමා තමයි අද වැඩසටහනේ සිට මේ පිළිබඳව ඔබ දැනුවත් කරන්නේ. ඇත්තටම මේ රාජ්‍ය සේවයේ දීර්ඝ කාලීන අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් විදියට අපි එතුමා වඳුනාගන්නේ ෆොස්ෆේට් ලංකා සමාගමේ ප්‍රධාන නිලධාරියෙක් විදියට ඔබතුමා කටයුතු කරනවා. එතකොට බෝගල පතල කහට ගහ පතලේ සභාපතිවරයා වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර තිබෙනවා. විශ්වවිද්‍යාල අභියාචන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සේවා සමාජිකයෙක් වශයෙන් ඒ වගේම ඔබතුමා විවිධ ආයතනවල උසස් නිලතල හොබවා මේ වෙනකොට මේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. ඇත්තටම සිංහල භාෂාව පිළිබඳව නැත්නම් අපේ භාෂාවන් පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක් ඔබට තියෙනවා. අපේ දේ පිළිබඳව ගැඹුරු හැඟීමක් ඔබතුමාට තිබෙනවා. ඒ නිසා තමයි මේ වෙනකොට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මේ භාෂාව රටේ මව්බස සුරක්ෂිත කරන්න, ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න, ප්‍රවර්ධනය කරන්න දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. සභාපතිතුමා දැන් අන්තර්ජාතික මව් භාෂා දිනයක් එළඹෙන 21 වෙනිදාට. මේකේ සුලමුල අපිට හොයාගෙන ගියාම හමු වෙන්නේ 2000 අවුරුද්ද ඉඳලා තමයි මේක සමරන්නේ. මේකේ කතාව ආරම්භ වෙන්නේ මේ බටහිර පාකිස්තානය සහ දැන් බෙන්ගාලය කියලා හඳුන්වන නැගෙනහිර පාකිස්තානය. අපි එතනින් පටන් ගමු. කොහොමද මේ අන්තර්ජාතික මව් භාෂා දිනයක් කියලා ප්‍රකාශයට පත් වෙන්නේ? මොකක්ද මේකේ හේතුව? අත්‍යවශ්‍යම 1952 තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. පාකිස්තානයේ බෙදීලා තිබෙන නැගෙනහිර සහ බටහිර වශයෙන් මේ නැගෙනහිර පාකිස්තානය අද බංග්ලාදේශ වශයෙන් නම් කරලා තියෙන්නේ. මේ ඒ බෙදීමේ තුලදී බටහිර පාකිස්තානයේ පාවිච්චි කර බුරුදු භාෂාව රාජ්‍ය භාෂාවක් විතර පාවිච්චි කරන්න බල කිරුණා. නමුත් ඔය නැගෙනහිර පාකිස්තානයේ මේ අයගේ භාෂාව තමයි බෙන්ගාලි භාෂාව. ඒක මව් භාෂාව කරන්න කියලා ශිෂ්‍යෝ විශාල වශයෙන් පෙළපාලි ගිහින් එදා ඩකාන් නුවරදී ශිෂ්‍යෝ 4 දෙනෙක් මිය ගියා. ඔය 1952
පෙබරවාරි 21. ඒක පදනම් කරගෙන තමයි යුනෙස්කෝ ආයතනය මේක ජාත්‍යන්තර මව්සා දිනයක් බවට පත් 1999 නොවැම්බර් 17 තමයි මේක ප්‍රකාශයට පත් කරේ. 2000 වර්ෂයේ රටවල් 188ක ජාත්‍යන්තර මව්සා දිනය වශයෙන් භාවිතා වෙනවා. දැන් මේකෙදී ඒ කාලෙට එක තේමාවන් තියෙනවා. දැන් පසුගිය අවුරුද්දේ තිබ්බ languages without border කියලා සීමාවක් නැහැ භාෂාවට. දැන් මේ වෙනකොට තියෙනවා මේ අවුරුද්දේ යොදලා තියෙනවා මේ fostering multilingualism for inclusion in education and society. කියන්නේ භාෂාව මේ අධ්‍යාපනයට සහ බහු භාෂාව අධ්‍යාපනයට සහ සමාජයට මාර්ග ප්‍රවේශයක් කියලා. ඒක නිසා තමයි ඒකට fostering multilingualism and the inclusion in the education and society කියලා ගිය අවුරුද්දේ යොදලා තිබ්බේ languages without border සීමාවක් නැහැ කියන. එතකොට ඒ தත්ත්වය යටතේ දැන් අපි මේ අවුරුද්දේ මේ තේමාව යටතේ කටු කරගෙනට මේ රටේ අපි භාවිතා කරන සිංහල දෙමළ ඉංග්‍රීසි වලට අමතරව සිංහල දෙමළ භාෂාවට අමතරව ජාතීන් 21ක් අපේ රටේ කුඩා ජාතීන් ඉන්නවා. මේ කට්ටියගේ මව් භාෂාවක් තියෙනවා. අපි ගත්තොත් දැන් අප්‍රිකානු ජාතිකයෝ ඉන්න නයිජීරියන් කණ්ඩායමක් ඔවුන්ගේ භාෂාව පාවිච්චි කරන ඔවුන්ගේ ගෘහස්ත කටයුතු සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවට නෑදෑයන් පරම්පරා ගානක් නැතින නිසා. නමුත් ඒ කට්ටිය විශේෂයෙන්ම මේ රටේ තියෙන ප්‍රධාන භාෂා එක්ක සහජීවනයෙන් කටයුතු කරනවා. එතකොට ඒ භාෂා 21කින් සින්දි, එතකොට මලයාලම්, එතකොට බෝරා කියන ආදිවාසීන් භාෂා රාශියක්. ආදිවාසීන් ගත්තම ආදිවාසීන්ගේ භාෂාව වෙනත් භාෂාවක්. කියන්නේ සිංහල හුරුනමත් ඒ උච්චාරණය ආදී යොදන වචනේම වෙනස්. එතකොට මේ කට්ටියගේ ඒ භාෂා ඒ කට්ටියගේ පෞද්ගලික ජන ජීවිතයට පමණක් භාෂාක භාවිතා කරන අතර අපේ ප්‍රධාන භාෂාව භාවිතා කිරීම තුළින් මේ රටේ උන්ගේ ජීවත් වෙන එක තමයි එතන සහජීවනය ඇති කරගන්න තියෙන්නේ. නමුත් අද ද්‍රවිඩ සහ සිංහල වශයෙන් විශාල පරතරයකටගින් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. මම නම් බලාපොරොත්තු වෙන්නේ ඒ ආකාරයෙන්ම සහජීවනය ඇති කරගන්න පුළුවන් මේ අන්‍යෝන්‍ය සහයෝගය ඇති කරගත්තා. එතකොට තමයි සංහිඳියාව සහයිචිනුයි ඇති වෙන්නේ. දැන් කුඩා කණ්ඩායම් වුණත් ඒ කට්ටිය අපේ රටේ ඒ තමන්ගේ භාෂාව භාවිතා කරන ගමන්ම ප්‍රධාන භාෂාවත් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කිරීම සහජීවනයක් දකින්න තියෙනවා. භාෂාව මව් භාෂාව රටකට කොච්චර වැදගත්ද කියන කාරණාව මේ අන්තර්ජාතික මව් භාෂා දිනය සැමරීම වෙනුවෙන්ම අපට ගම්ම වෙනවා. සභාපතිතුමා පැහැදිලි කළා කොහොමද මේ අන්තර්ජාතික මව් භාෂා දිනයක් කියලා ලෝකයේ මෙහෙම දවසක් එන්නේ මොකක්ද ඒකට කාරණාව කියලා. ඒකේ සුළුමුල හොයාගෙන යනකොට ඔය කිව්වා වාගේ මේ නැගෙනහිර පාකිස්තානයේ සිය අයිතිය අපේ භාෂාව බෙන්ගාලි භාෂාවෙන් අපි කතා කරනවා. බෙන්ගාලි ජාතිකයන් කියනවා නෑ. එතකොට උතුරු බටහිර පාකිස්තානයේ කියනවා නෑ උරුදු භාෂාව තමයි මෙතනදී ගන්න ඕනේ කියලා. අවසානයේදී මේ උද්ඝෝෂණ අතරට සරසවි සිසුන් පවා එනවා. ලේන් 10 තියෙන සරසවි ශිෂ්‍යයන් 4 දෙනෙක් ඝාතනය වෙනවා. එහෙම විදියට තමයි Tamanගේ රටේ Tamanගේ මව් භාෂාව රකින්න ලෝකයේ කටයුතු කරලා තියෙන්නේ. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට තියෙන මේ උදාර අනගේ සුපෝෂිත භාෂාව අපි ඔහේ යන්නන් වාලේ තැකීමක් හැඟීමක් නැතිව ගලාගෙන යන්න දෙනව නම් ඒක අපි පාවිච්චි කරනව නම් ඒකේ අවසානය දිගු ඈතක නෙමෙයි. ඒ නිසා අපි අපේ භාෂාවට මව් භාෂාවට ආදරය කරන්න ඕනේ. ඒක සුරකින්න ඕනේ. අපිට අමතමක් තිබෙනවා. ආයිබාන් සුබ දවසක්. ආයිබාන් සුබ දවසක්. හිතවත් දිනුසනෝ නම් මම වාද්‍යයෙන් ජයන්ත මනමෙන් කතා කරන්නේ. ඒ වගේම සුබ දවසක් අපේ කලන්සුරේ මෙතුමර නම් කියනවා. මොකද හේතුව දැන් මේක තමයි අපේ රටේ තියෙන අපි විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. මේක දරුණු ප්‍රශ්නයක්. මොකද අපි රටට ආශාවෙන් භාෂාව ඉගෙන ගන්නවද උගන්වනවද? නැත්නම් රස්සාවටනේ අපි මේ භාෂාව ගොඩක් කරන්නේ. රස්සාවට තමයි ඒක උගන්වන්නේ ඉගෙන ගන්නෙ. එතකොට ඔන්න ඔතනදී ප්‍රශ්නේ. අපි දැන් සංහිඳියාව ගැන භාෂාව උගන්වන්න එපා. ඒක වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඒක මොකද අපි කියන 80ක් ඉන්න එක අපේ මහජාතිය කියන එක අපි සිංහල නොකිය කියමුකෝ. ඒතකොට ඒගොල්ලන්ට තමයි අපි කීක දෙමළ ඉගෙන ගන්න කියලා.
හැබැයි මේ අපේ රටේ 120ක් ඉන්න වගේ ඉන්න අනිත් අන්නයට භාෂාව අපේ භාෂාව ගැන කතා කරන උද්දීපනය දෙන්නේ නැහැ. සිංහල ඉගෙන ගන්න සිංහල උගන්වන්න ඒගොල්ලන්ට අපි දරන උත්සාහය මොකද්ද? එහෙම එකක් නැහැ හරියට පේන්නේ. යාපනයේ ද්‍රවිඩය දෙන්නේ එකට හමුනහම කවදාවත් ඉංග්‍රීසියෙන් හරි කතා කරොත් සිංහලෙන් මේ ජීවිතේ කතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒගොල්ලන්ගේ භාෂාව ගැන ඒගොල්ලෝ ලොකු ආත්ම අභිමානයක් තියෙනවා. අපිට ඕක නැහැ. අපි සිංහලස්නේ. ඉතින් එතකොට අපේ රට පුරාම මව් භාෂාව අපේ නැහැ නෝන මහත්තයා. දැන් රට භාෂාවෙන් දෙකට ගලලා තියෙන්නේ ඕනෝකයි කව කරන්න ඕනේ. එහෙනම් රට පුරා අපේ මව් භාෂාව තිබෙන්න ඕනේ. එතකොට තමයි ඔය ගැටලුව විසඳෙන්නේ. එතකොට එහෙම නැත්තම් අරගොල්ලෝ දෙකට ගල්ලා එතන මේ අන්න එතකොට තමයි අපේ භාෂාව එහෙ නැතිකොට තමයි අපිට ඕන කරන දෙමළ දොස්තර මහත්තයා දෙමළ ලියුම් බෙදන මනුස්සයා දෙමළ නර්ස් වුණ දෙමළ නඩුකාරයා දෙමළ ටැක්සි කාරයා දෙමළ පොලිස් නිලධාරියා දෙමළ OIC දෙමළ පාලේ දෙමළ නිලධාරීන් ටික ඕන වෙන්නේ අපේ භාෂාව හිතන්නේ නැති හින්දා ඒගොල්ලන්ට අපි මේක ප්‍රචලිත කළා ඒගොල්ලෝ මේකට ආසාවක් ඇති කරොත් ඒගොල්ලෝ කතා කරයි එහෙම නැතුව අපිට උදේට ඉස්කෝලේට කියලා දෙමළ කතා කරන්න කියලා අපි යන්නේ 120 කට 18කට කියන දෙමළ කතා කරන්න කියලා අත් වෙන්න ඕනේ අරකයි වැඩියෙන් තියෙන එක අඩුවෙන් තියෙන අයට දෙනවා. අපි ඕක අනිත් පැත්ත යන්නේ. අඩුවෙන් තියෙන අයට වැඩියෙන් තියෙන දේ දෙන්නේ නැතුව වැඩියෙන් තියෙන අඩුවෙන් තියෙන දෙන්න කියලා මේක නිකන් පටලවනවා. මේ පටලැවිල්ල මුළු රටම ඔබතුමිය කිව්වා හරියට. මුළු රටම එක්සේසත් වෙන භාෂාවෙන්. භාෂාව කියන සංනිවේදනය. ඉතින් මේ සංනිවේදනය හරියට එන්න නම් අපි කතා කරන්න ඕන හැමෝම එක විදිහට. ඉතින් අපි යාපනයට මේක නුදුන්නාම ඒගොල්ලෝ ඉගෙන ගන්න නැතුණාම ආශාවෙන් ඒගොල්ලෝ කරන ක්‍රමවේද ඉගෙනගෙන ක්‍රමවේද හදන්න නැතුණාම පස්සේ තමයි අර අපිට රාජ්‍ය නිලධාරී පැලැන්තියක් හදන්න වෙනවා දෙමළ කතා කරන. तो रट කොහෙද තින්නේ ඉතින් අන්නෝකයි වෙන්න ඕනද ඒතකොට ඒගොල්ලන්ට අපි කියන්නේ උඹලා අපේ භාෂාව ඉගෙන ගන්න දැන් දිනුසන උනේ මම ඔය මහත්තයා අපි තුන්දෙනේ එංගලන්තයට ගිහලා ඔය එංගලන්තේ පාරක අපි තුන්දෙනේ හිටු ඒ සුද්දන්න කියන්නේ මේ ලංකාවෙන් තුන්දෙනෙක් කියලා සිංහල කතා කරපල්ලා බලා කියලා එහෙම කියන්න බෑ එතකොට ඕක තමයි වෙලා දෙන්නේ එතකොට රාජ්‍ය තන්ත්‍රයට යාපනයේ රාජ්‍ය තන්ත්‍රයට සිංහල උගන්වන්න ඕනේ ඉතින් ඒ මිනිසුන්ට ඒ මිනිස්සු ආසාවෙන් ගෙන්දුවේ නැත්තම් අපිට වෙන්නේ හැමදාම අපි කලාප දෙකක ඉන්නවා භාෂාවෙන් කලාප දෙකක ඉන්නවා ඉතින් ඕකයි මගේ බිරිඳත් අන්‍ය ආගමික අන්‍ය ජාතික අන්‍ය භාෂාව කරපු කරේ. නමුත් අද එයාට ඒ භාෂාව බෑ. එයාට කතා කරන සිංහල. මම එතනට එයාව ගෙනාවා. හොඳයි. බොහොම ස්තුතියි ජයන්ත මනමේන්ද්‍ර මහත්මයා. තවත් ඇමතුමක් තිබෙනවා. ආයිබෝන් සුබ දවසක් ඔබට. ආයිබෝන් මේ සහභාගී කර ගන්න හරි අමාරුනේ. මට අවස්ථාවක් දෙන්න බොහොම ස්තුතියි. මේ ගරුලාවත් වෙන්නේ පොඩි අදහසක් එක්කව ගන්න තියෙනවා. දැන් ඉස්සර වගේ නෙමෙයි සාමාන්‍ය පොඩි කාලේ ළමයි භාෂාව තමයි භාෂාව ඉගෙනගෙන අනිත් භාෂාව කීටියේ තමයි මේ එන්නේ මේ කාර්යාල රාජ්‍ය සහ අධ රාජ්‍ය වලට ඇතුළත් වෙන්නේ. ගොඩක් ඒක ඉස්සර තිබුණා මේ ඇතුළම සිංහලෙන් කතා කරනවා. දෙමළට සිංහල කතා කරන්න බෑ කියෝ. ඒකට ඔස්ට්‍රේලියා ට්‍රාන්ස්ලේටර් ඉන්ටර්ප්‍රිටර්ස්ලා කියලා. ඒක සංකේතයක් හදුවා. දැන් ලියුමක් සිංහලෙන් ලියුවම දෙමළ බලයෙන් ලියුමක් ආපහු ඒක අදලා මේ එක සිංහල පරිවර්තනය කරලා දෙන අතිරුම් ගන්න ආයෙ දෙමළෙන් දාලා අරිනවා. ඒ වගේ දැන් ඒක මේ දැන් විමර්ශකත කළාම ඒකට එනකොට සිංහලෙන් ආපුවම දෙමළෙන් ආවොත් ඒක පරිවර්තනය කරලා අරිනවා. දැන් අපිට ඕන මේ මන්ත්‍ර සභාව ගැන කියන්නේ මන්ත්‍ර භාෂාවේ උගත්තු වේත්තු එම සාමාන්‍යයක් තියෙනවා. ඒකවල සිංහල පුරාණ නමුත් අර කෙටුම්පත් අනපනත් අර දරද්දී ඒක එන්නේ මන්ත්‍ර සභාවේ තියෙන. ඒකට ඒක අද කෙරීම ඉංග්‍රීසියෙන් දාන්නේ ඉංග්‍රීසි කරන ඒක ඉංග්‍රීසියෙන් කරනවා. ඒක සිංහලෙන් ගන්න වෙන වචන. ඒක දෙමළ වචන. ඒක හරි ප්‍රශ්නයක්. ඒකේ කතාවට කියනවා තේරෙන කතා කරන භාෂාව අපිට අහුම්කම් දැන් දෙනවා මනස බය වෙන දේවල් අපිට එනවා. තෝ කියනවා කියන දෙමළ භාෂාවෙන් මේ වචන කියනවා. ඒක කපලා දාන්න කියලා හන්ද කට් කියලා කියනවා. ඒ බයි ඒක සිංහලෙන් දෙමළ ඉංග්‍රීසියෙන් චක් ගාලා ඒක පාර දෙන්න උනා මෙන්න මේ කියවන්න මායන්තර මෙන්න මේ කියවන්නම නිකම් මේ ගැසට් දැම්ම අපිට දෙන්නේ මේවා දෙන්න අනපරත් මොනවද ව්‍යවස්ථා ගැන මම මොනවද කියලා අපිට දෙන්න ඒගොල්ලෝ තමයි අපිට දැනගන්න පුළුවන් මේ සාමාන්‍ය වශයෙන් මායන්තරට දැන් සිංහල දෙමළ දෙම උසස්සා දන්නවද ඉංග්‍රීසි නෝ ඉංග්‍රීසි නෝන්නේ දෙමළ නෝන්නේ ඒක දෙන්න ඒක තමයි අපි ඉඳන්නේ ඕනම මතක ව්‍යවස්ථා හොඳයි බොහොම ස්තුතියි දැන් ඔබතුමා කියන විදිහට දැන් ඔය ඉස්සරලත් ප්‍රශ්න ඇහුවේ අපි ඇයි බැරි සිංහල දෙමළ අයට මේ සිංහල උගන්වන්න කියලා. දැන් ව්‍යවස්ථාවෙම පැවරලා තියෙන කාර්යය තමයි උතුරු නැගෙනහිර භාවිතා කරන්නේ පරිපාලන භාෂාව දෙමළ. අපේ දකුණේ පරිපාලන භාෂාව සිංහල. ඉතින් දැන් මේ කාර්යයේදී කාලයක් තිස්සේ පැවතුන
මේ අපේ මං කලින් කිව්වාගේ සම්බන්ධතාව උඩ අපේ අයගේ එහෙම ભેදයක් තිබ්බේ නැහැ. ද්‍රවිඩ භාෂාව භාවිතයෙන් හරි හුරු කරගත්තා. නමුත් පසුගිය අවුරුදු 30 කාලය තුල ඇතිවෙච්ච ප්‍රශ්න නිසා ඒක බොහෝ දුරට ඈත් වුණා. දැන් රජ උත්සාහ ගන්නවා. ඉතින් යාපනයේ සිංහල භාෂාව තියෙනවා. ඒ වගේම දෙමළ අයට සිංහල ඉගෙනීමේ කටයුතු සිද්ධ කරනවා. දැන් හුඟක් දුරට දම නීතිඥයෙක් වශයෙන් දකින කාර්යය තමයි උසාවි වැඩ කරන්න ගිහම අපිට ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් නැත්නම් භාෂා පරිවර්තකයෙක් අවශ්‍ය වෙනවා අපේ කාර්යයට. නැත්නම් අපිට අපහසු වෙනවා. අපි විශාල පීඩනයකට යටත් වෙනවා යාපනයේ ගිහපුවා. මොකද අපිට දෙමළ භාෂාව නොදන්නකම නිසා. ඒක ඒ වෙනුවට අපි අතරමැදිව පාවිච්චි කරන්නේ ලින්ක් ලැන්ග්වේජ් කියන එක ඉංග්‍රීසි භාෂාව. මේදී ඔබතුමා කියන විදිහට මේ தත්ත්වය අපිත් දෙමළ භාෂාව දන්නවා නම් ද්‍රවිඩ සිංහල භාෂාව දන්නවා මේ ප්‍රශ්නේ මේ තියෙන පරතරේ නැති වෙනවා. ඒත් කාලයක් තිස්සේ ඇති වෙ සිද්ධිත් එක්ක ඒක අර මුලින් තිබ්බ தත්ත්වෙට වඩා ඈත් වුණා. දැන් බේකරි කර්මාන්තයේ ඉන්න අය සිංහලවත් හරියට දන්නේ නැති වෙන්න පුළුවන්. ඉංග්‍රීසි දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් දෙමළ භාෂාව හොඳට දන්නවා. මාතර ජනතාව හොඳට දන්නවා. ඒකට තමයි බේකරි කර්මාන්තය කරේ. ඒ අත්වශයෙන්ම ආකල්ප මිහා සහයෝගිතාව ඇති කරන එතන තමයි සහජීවනයේ තිබ්බේ අපි දැකන විදිහ. ඉතින් අපි උදාහරණයක් වශයෙන් කිව්වොත් තවදුරටත් අපි ලංකාවේ මැද පෙරදිගට යනවා. දැන් කුවේට් රාජ්‍ය ගත්තම බහුතරයක් සිංහල. බෞද්ධ සිංහල කියලා ඒ රටේ භාෂාව සිංහල කරන්න කිසිම කරන්නේ නැහැ කට්ටිය. දැන් මෙහෙන් එන සිංහලවත් හරියට දන්නේ නැතේ දැන් අවුරුදු 5ක විතර මෙහාට එනකොට අය කතා කරනවා හරිය අභාෂා. මේක තමයි භාවිතය. එතන ගැටුමක් නැහැ. ඒ නිසා ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. නමුත් අපේ තියෙන ඊට වැඩිය වෙනස් ආකාරයක තමයි මේ දෙමළ සහ සිංහල භාෂාව මේ මෑතක් තුළ ඇතිවෙච්ච ප්‍රශ්න නිසා. ඒ නිසා තමයි මම විශේෂයෙන්ම අදහස් කරන මේ ආකල්ප මේ වෙනසක් සිද්ධ කරපු තුලින් මේ තමයි අපිට මේ භාෂා භාවිතයට යන්න පුළුවන් කියන්නේ. නැත්තම් අර යම් අපිට අපේ ඔළුවට බැටලා තියෙන යම් බලවේග නැත්තම් වෙනත් විදිහේ බලය සඳහා කටයුතු කිරීම අවසානයේ රට බෙදීම දක්වා මේ ප්‍රශ්න ගියානේ භාෂාව තත්ත්වය. රට බෙදීම දක්වා ගියා. ඒක තමයි ඒක වෙනස් කරන්න ඕනේ අපිට මේ තත්ත්වය වර්ධනය කර ගැනීම සඳහා. හොඳයි අපි බොහෝ දේ කතා කළා. දැන් මේ අන්තර්ජාතික මව් භාෂා දිනය ජාත්‍යන්තර මව් භාෂා දිනය එළඹෙන 21 වෙනිදාට යෙදී තිබෙනවා. අපේ සභාපතිතුමා පැහැදිලි කළා මෙවර තේමාව බහු භාෂා පෝෂණය කිරීම අධ්‍යාපන සහ සමාජයට මහඟු ප්‍රවේශයක් කියන තේමාවෙන් තමයි මෙවර අන්තර්ජාතික මව් භාෂා දිනය සමරන්නේ. ඒ වගේම සභාපතිතුමා දැන් ලබන මාසේ 2 වෙනිදාට සිංහල භාෂා දිනයත් යෙදෙනවා. දැන් අපි මේ භාෂාව සම්බන්ධයෙන් වර්ෂයේ වෙන් කරගෙන තියෙනවා දින. දැන් මව් භාෂා දිනයේ වශයෙන් තමයි පෙබරවාරි 21 යොදාගෙන තියෙන්නේ. සිංහල භාෂා දිනේ මාර්තු 2 වෙනිදාට යොදාගෙන. ඒ ඉංග්‍රීසි භාෂා දිනේ අප්‍රේල් 14 ජාත්‍යන්තර වශයෙන් යොදාගෙන තියෙනවා. ඒ වගේම තියෙනවා මේ භාෂා සතියක් කියලා. ද්‍රවිඩ භාෂා දිනේ ඔක්තෝබර් 14 වෙනිදාට යොදාගෙන තියෙනවා. භාෂා සතිය ජූලි 1 වෙනිදා සිට ජූලි 5 වෙනිදා දක්වා භාෂා සතියක් අපි වෙන් කරනවා. භාෂාර විශාල වශයෙන් අවුරුද්දේ ගත්තම විශාල අවස්ථාවල් ලබා දීලා තියෙනවා. මේ භාෂා පෝෂණය සඳහා. ඒ වගේ තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ භාෂාව සඳහා විශාල 4 වෙනි පරිච්ඡේදයේ භාෂාව සඳහා 18 වෙනිව ගන්න. ඊළඟට 13 වෙනි සංශෝධනයේ ද්‍රවිඩ භාෂාවට රාජ්‍ය භාෂාව කළා. ඒ වගේ තමයි මූලික අයිතිවාසිකම් වගන්ති 12 14 වගේ වගන්ති වලින් මේ භාෂාවට වෙනස්කමක් කරන්න එපා කියන තත්ත්වයේ ඒ වගේ තමයි තමගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිසහරු කළා. භාෂාව සම්බන්ධයෙන් අපේ රටේ මූලික නීතිය වන විවස්ථාවෙත් වෙන් කරලා තියෙනවා. ඒ වගේම දින වශයෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් ඒකින් උපරිම ප්‍රයෝජනය ගැනීම තමයි ජනතාව වශයෙන් අපි ආයතනවල කාර්ය වෙන්න ඕනේ කියලා තමයි මගේ අදහස. හොඳයි. මව් භාෂාව නැත්නම් අපේ භාෂාව අපි රකින්න ඕනේ, සුරකින්න ඕනේ. අද ලෝකයේම ඊටම ආකර්ෂණීයව කතා කරන ඉංග්‍රීසි භාෂාව සභාපතිතුමා ඔබතුමා දන්නවා මගේ ශ්‍රාවකයනි. මේක ඒ තරම්ම ජනප්‍රිය භාෂාවක්
භාෂාවක් නෙමෙයි එදා. විලියම් ෂේක්ස්පියර් කවි ලියනවා, සාහිත්‍ය නිර්මාණ බිහි කරනවා. ඒවා ලෝකයේ පුරාම විහිදිලා යනවා. ඒ කාව්‍ය අලංකාර, ඒ කවි රටාව, ඒකේ තිබුණු ආකර්ෂණය මුළු ලෝකෙම වැළඳ ගන්නවා. ඒක තමයි භාෂාවේ ප්‍රචලිත වීම හෝ භාෂාවක් ඊටාම ජීව භාෂාවක් විදියට ලෝකයේ පිළි අරගෙන ඉස්සරහට අරගෙන යන්න සාධක. අපටත් තියෙනවා එහෙම අතිශයින්ම සාර්ථක සාහිත්‍යයක්, ඒ වගේම පෝෂිත අපේම අනන්‍ය වෙච්ච භාෂාව යොදාගත් සංස්කෘතියක්. නමුත් අද වෙනකොට ඒක මොන විදිහටද පාවිච්චි කරන්න කියලා ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. මේ වෙනකොට රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මේ ගැටලු ටික විසඳන්න. දැන් ගැටලුම තමයි කතා වුනේ. ප්‍රශ්නම තමයි කතා වුනේ. මේ ප්‍රශ්න ටික විසඳන්න, මේ ගැටලු ටික නිරාකරණය කරන්න මොන වගේ වැඩපිළිවෙලයක්ද දියත් කර තිබෙන්නේ? අතවශ්‍යම අර මුලින් කිව්වා වගේ අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වෙනි පරිච්ඡේදයේ යටතේ පැවරලා තියෙන කාර්ය තුළින් මේ අධික භාෂාව ක්‍රියාත්මක වීමේ පිළිබඳ ඒක කඩවීම පිළිබඳ කරුණු අධීක්ෂණය කිරීම, විමර්ශනය කිරීම, තවදුරටත් භාෂා පෝෂණය කිරීම සඳහා අධ්‍යයන වෙන කටයුතු, ඒ වගේම තමයි අපි ගවේෂණ කටයුතු, ආදී කටයුතු, උපදේශන කටයුතු මේ කොමිෂන් සභාවට පැවරලා තියෙන කටයුත්ත. ඒකට වැඩිම බලයක් පැවරලා තියෙන කොමිෂන් සභාවට අනිත් ආයතනවලට නැති මේක කඩ කරොත් ඔබ අධිකරණ ඉදිරියට ගෙනියනවා කියන බලතල අපිට පැවරලා තියෙනවා. ඔව්, හොඳයි. දැන් අපේ භාෂා පිළිබඳව, භාෂා භාවිතය පිළිබඳව රට ඇතුලේ රටේ ජනතාව හරිම අවදියෙන් ඉන්නවා. සභාපතිතුමා ඔබතුමා දකින්න ඇති දැන් අර පහුගිය දවස්වල ගල්කිස්ස දුම්රිය නැවතුම්පලේ චීන භාෂාවෙන් ඒ පුවරු සකස් කර තිබීමේදී ජනතාව ප්‍රශ්න කරන්න ගත්තා. ඇයි මේ චීන භාෂාවෙන් මේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඒ තරම් අපේ භාෂාවට සහ භාෂා භාවිතය පිළිබඳව රටේ මිනිස්සු අවබෝධයකින් ඉන්නවා, අවධානයකින් ඉන්නවා. අවසාන වශයෙන් අපි වැඩසටහනේ සමාප්තියට අවදින් තිබෙන්නේ. ඔබතුමාට රටේ ජනතාවට දෙන්න පණිවුඩක් තිබෙනවද? අතවශ්‍යම අපේ රාජ්‍ය භාෂා කොමිෂන් සභාව වශයෙන් අපේ රාජ්‍ය දැන්ට ත්‍රයි භාෂා ප්‍රතිපත්තිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට තවදුරටත් ඒ අඩුපාඩු රහිතව කටයුතු කරන්න ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ මේ වැඩපිළිවෙල යටතේ කියවලා තියෙන ආකාරයට ඒ තවදුරටත් අපි වැඩි දියුණු කරමින් ඒ භාෂාවේ යම් යම් අඩුපාඩු පෙන්වා දෙමින් කටයුතු කරන්න තමයි අපි සූදානම් වෙලා තියෙන්නේ. ඒට ජනතාවේ සහයෝගය තමත් වැදගත් කියලා මම ඉල්ලා සිටිනවා. හොඳයි. අපි අද කතා කළේ එළඹෙන 21 වෙනිදාට දින අන්තර්ජාතික මව් භාෂා දිනය මුල් කොට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ කාර්යභාරය පිළිබඳව ඊටාම හොඳ විග්‍රහයක් සමග අතිශයින්ම පැහැදිලි කිරීමක් මේ වැඩසටහනේදී ඔබට ලැබෙන්නේ නැති කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ භාෂාව, මව් භාෂාව පිළිබඳව යම් හැඟීමක්, අවබෝධයක් ඔබේ හදවතට දැනෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. සැමුවෙල් ජොන්සන් වරක ප්‍රකාශ කරනවා, කෙබඳු හෝ භාෂාවක් වඳ වේ කියොත් මම බෙහෙවින් කනගාටු වෙමි. මන්ද කිවහොත් එක් භාෂාව ඒ ජාතින්ගේ පෙළපත වන නිසායි. ඒ නිසා අපේ භාෂාව විනාශ වේ ගියොත් අපේ පෙළපත අපට අහිමි වී යනවා. ඒ කියන්නේ අපේ අනන්‍යතාව, අපේකම අපට නැතිව යනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් උතුරට යන්න, අපිට දකුණට එන්න, අපිට මේ භාෂාව අතිශයින්ම වැදගත් කියලා. ඔව්, ඒක එහෙමම තමයි. ඒ නිසා සිංහල අයට දෙමළ භාෂාවත්, දෙමළ අයට සිංහල භාෂාවත් ඉගැන්වීම අතිශයින්ම වැදගත්. අපිට භාෂාව මේ විදිහට රැක ගන්න ඔබතුමා කියෝ වගේ සභාපතිතුමනි, අපි මේක ප්‍රායෝගික තලයට ගේන්න ඕනේ. අපි සම්මිශ්‍රණය වීමක් වෙන්න ඕනේ. දකුණේ ජනතාවට දෙමළ ජනතාවත් එක්ක ඉන්න, එකට කන්න බොන්න, එකට හුස්ම ගන්න අයිතියක් තියෙනවා නම් උතුරේ සිංහල ජනතාවට දකුණින් උතුරට ගිහිල්ලා ඒ හුස්ම ගැනීම, එකට කන්න බොන්න, එකට කතා කරන, සහජීවනයේ ගොඩනගා ගැනීමේ අයිතියත් මේ රට ඇතුලේ තිබිය යුතුමයි. එහෙමනම් ආදරණීය මිතුරනි, අපිට සමුගන්නට අවසරයි. බොහොම ස්තුතියි රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ ගරු සභාපති නීතිඥ ඩී කලන්සූරිය මැතිතුමනි, ඔබතුමාට අද දමයන්ති කොළඹගේ නිෂ්පාදන සහාය ලබා දුන්නා මම දිනුෂා වෙත්තසිංහ. ඔබට සුබ දවසක්. දවස නිරදයි, තිර වගේ, හඳ වගේ
සතුරන් අසා මදිවිගියක් ඉම අසා පැයට පනසෙවූ කුමර තුඹුන්ගේ අගි දවස දවස හිලදැයි හිර වගේ හද වගේ ජයට පතවේ Dil